තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සමග ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ. 2022 අලුත් අවුරුද්ද ආරම්භ වෙච්ච දවස විශේෂයෙන්ම මේ අලුත් අවුරුද්ද දවසේදී තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්ත ධර්මානුකූල සිතුම් පැතුම් දියුණු වෙන සුබ නව වසරක් වේවා කියලා ආශිර්වාද කරමින් වැඩසටහන ආරම්භ කරන්නේ. මේ දහම් මණ්ඩපයේදී විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නේ සංගීත සූත්‍රයේ ඇතුළත් වෙන දහම් කරුණු. ඊ타ත්ම ගම්භීර දහම් කරුණු අරගෙන ඒ එකක් පිළිබඳව විශ්ලේෂණාත්මකව මෙහිදී සාකච්ඡා කරනවා. ඉතින් අදත් සාකච්ඡා කරන්නට තියෙන්නේ ඊ타ත්ම වටිනා තේමාවක්. බුදුදහමෙහි හර පද්ධතිය කතා කරන්න තියෙන අවස්ථාවක්. සමත විපස්සනා කියන කරුණු දෙකයි අද තේමාව වෙන්නේ. සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයට අදත් වැඩම කොට සිටින අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ පිළි අරගන්නට ඕන ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කසප හාමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් පිළි අරගන්නවා. තෙරුවන් සරණයි කසප හාමුදුරන්. තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් දා දෙවි කෙනෙක් ආවා. ඇවිල්ලා අහනවා ස්වාමීනි ඇතුළතත් ගැටලු පිටතත් ගැටලු මේ ප්‍රජාව ගැටලු වලින්ම වෙලිලා ඉන්නවා. කොහොමද මේක විජට කරගන්නේ මේ ගැට කොහොමද ලෙහා ගන්න කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උත්තරයක් දේශනා කොට වදාලා. ඒක සමස්ත සත්ව ප්‍රජාවගේම ගැටලු निराකරණය කරගන්න තියෙන ප්‍රතිපදාව. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටයේ ජටං කියලා තථාගතයන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව හරහා සියලු ගැටලු විජට කරගන්න හැටි දේශනා කොට වදාලා. මෙන්න මෙහිදී චිත්තං පඤ්ඤංච භාවයන් කියන තැන චිත්තං කියන තැන සිත දියුණු කරනවා කියන එක අපේ තේමාවට ඍජුවම සම්බන්ධ වෙන කාරණාවක්. කසප හඳුරන්නේ මේ ජටා ටික විජට කරන්නට ගියාට පස්සේ ගැටලු ලෙහා ගන්නට ගියාම සීලය වගේම සමාධිය ඊටමත් වැදගත් කාරණාවක්. අපේ තේමාව සමතේ සහ විපස්සනාව. කොහොමද අපි මේක විශ්ලේෂණය කරන්නේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. චිත්ත සමාධිය කියන දේ අපට මේ ප්‍රතිපදාවක් පුරලා ධර්මාභිසමය සිද්ධ කරනකොට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක්. සිතෙහි සමාධිය නැතිව නිවන් දකින්නවා කියන එක මොනම ආකාරයකටවත් සිදුවන දෙයක් නෙමෙයි. සිතෙහි ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය සාධකයක් මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවේදී සහ පලාදිගමයන් සාක්ෂාත් කිරීමේදී. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හිත එකඟ වූ කල්හි තමයි යථා භූත ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ කියලා. එනිසා මේ ශාසනයේ සමාධිය පිළිබඳව බොහොම ගැඹුරින් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම සමාධිය උපදව ගන්නට අවශ්‍ය පරිවාර ගුණධර්මයන් හැටියට ඒ සීලාදී ධර්මයන් තුළින් සැපේන ආරක්ෂාව ඊටමත් විශේෂයි. ඒක තමයි පදනම සමාධිය උපදවා ගන්නට. ඒ නිසා සීලය පිළිබඳව හඳුන්වා දීමේදී කියනවා සමාධි සංවත්තනික සීලය කියලා. ඒ සීලය උපකාර වෙන්නේ සමාධිය සඳහා. සමාධිය උපකාර වෙන්නේ ඒ යථාභූත ඥාන දර්ශනය උපදවා ගැනීම සඳහා. එතකොට සීලේහි පටන්ම ප්‍රඥාවෙන් කෙලවර වෙන තැන දක්වාම මේ ධර්මයෝ හරියට මේ එකිනෙකට ඇමුණුණු මුතු පොටක් වගේ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒ නිසා මේ ප්‍රතිපදාව පුරන අයවලුන් විසින් තමාගේ චිත්තසංතානය පිළිබඳව බොහොම අවබෝධයෙන් පසු වෙමින් චිත්ත ඒකාග්‍රතාවය සපයා ගත යුතු වෙනවා. ඒකට සිතෙහි ස්වභාවය තමයි අරමුණු වල නිරන්තරයෙන්ම සැරිසැරීම. චිත්ත කියන මේ වචනේ භාවිත වෙන්නෙම සිතෙහි තිබෙන මේ විසිතුරු ස්වභාවය නිසා. නොඑක් අරමුණු වල වේගයෙන් මේ සිත ස්වභාවයෙන්ම ගමන් කරනවා. යම්කිසි සත්ව කොට්ටාසයක් සිටිනවා නම් මේ ත්‍රිසංගත සත්වය තමයි විසිතුරුම සත්ව කොට්ටාසය. දැන් මිනිස්සුયો ගත්තාම විවිධත්වයක් තිබුණත් එකම ආකාරයට ඔවුන්ගේ අංගපසංග මුහුණවල් මේ දේවල් පිහිටා තිබෙනවා. ඒකට දෙවියෝ බ්‍රහ්මයෝ මේ ආදී සත්ව කොට්ටාස ගත්තාම ඔවුන්ගේ එකම ස්වરૂපයක් තිබෙනවා.
හැබැයි විෂයක් විදිහට තිරස්චානගත සත්වයින් ගත්තාම ඔවුන්ගේ තිබෙන විවිධ ප්‍රභේද බොහෝ කොට දකින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඊටත් වඩා සිත විසිතුරුයි කියලා. මොකද ඒ වගේ තැනක ප්‍රතිසන්දිය ලබා දෙන්නේ සිත. ඒ වගේම පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් කියලා දේශනා කරනවා. මේ හිත හරි සැලෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම චපලයි, මේක රකින්න හරි අමාරුයි. අරමුණු හිතෙනකොට ඒ දේවල් වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වාරිජෝව තලේ කෙත්තෝ ඕකමෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං කියලා දේශනා කරනවා. හරියට වතුරෙන් ගොඩට ඇදලා දාපු මාළුවෙක් ගැහෙනවා. මේ අත ගැහෙනවා, එහෙට පනිනවා, මෙහෙට පනිනවා. අන්න ඒ වගේ තමයි මේ හිතේ ස්වභාවයත්. ඕකමෝකත උබ්බතෝ මේ අත පනිනවා වගේ මේ හිතත් අරමුණු අතර එහෙට මෙහෙට වේගයෙන් සැරිසරනවා. ඉතින් මේ සිත ඒ නිසා රැකීම ඉතාමත් අසීරු කාර්යයක්. හැබැයි සිත නොරක්නාලද පුද්ගලයාට අරමුණක ඒකාග්‍රතාවයේ විදිහට සිත රැක ගන්නට බැරි මිනිස්සෙකුට ධර්මය අවබෝධ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මාර්ගසිත ඵලසිත පිළිබඳව දක්වනකොට පවා දක්වන්නේ අපි සාමාන්‍යයෙන් සෝතාපට්ටි මාර්ගසිත සෝතාපට්ටි ඵලචිත්තයයි කියලා සිත් පිළිබඳව කතා කළාට මේ ප්‍රථම ධ්‍යාන සහිත සෝවාන් මාර්ගසිත, ප්‍රථම ධ්‍යාන සහිත සෝවාන් ඵලසිත, එතකොට ဒုတိ ය ධ්‍යාන සහිත සෝවාන් මාර්ගසිත, මෙන්න මේ ආකාරයට තමයි ඒ ධ්‍යාන හා සමගව තමයි මාර්ගඵලසිත පෙන්වන්නේ. මාර්ගසිත සහ ඵලසිත යටත් පිරිසෙන් ලෞකික කුසල ධර්මයක් කරනකොට පවා ඒ හිතේ තියෙන ගති ලක්ෂණ පිළිබඳව විවරණය කරනකොට පංචාංගිකං ඥානං හෝති කියලා කියනවා. මේ පංචාංගික ඥාන ලක්ෂණ ඒ සිතක පවතිනවා කියලා. එතකොට ඒකාග්‍රතාවයකින් තොරව නිවැරදිව කුසලයක්වත් සිද්ධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා ඒකාග්‍රතාවය කියන දේ ඊටාම වැදගත් වෙනවා අපිට ලෞකික කුසල ධර්ම වගේම ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීමේදීත්. මොකද වේගයෙන් සැරිසරන අරමුණු අතර සැරිසරන සිත සනසිල්ලක් උදා කරන්නේ නැහැ. දැන් ත්‍රිසංගත සතෙක් දිහා මොහොතකට බලාගෙන හිටියොත් එහෙම ඔහුට අර නිශ්චිත ඉලක්කයක් නිශ්චිත අරමුණක් නැති ස්වභාවය පිළිබඳව අපිට බොහොම පැහැදිලිව දැක ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ ස්වභාවයට හේතුව තමයි එතන පවත්නා ඒකාග්‍රතාවයේ නැතිකම. එනිසා චිත්ත ඒකාග්‍රතාවය කියන දේ ඊටාම වැදගත් යම්කිසි කාරණාවක යථාභූත ස්වභාවය අවබෝධ කර ගැනීමේදී. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියට තේරුම් ගන්නට යනකොට අපිට යථාභූත ස්වභාවය තේරුම් ගන්නට යනකොට මේ සිත ඒකාග්‍රගතයි. හිත අරමුණු අතර වේගයෙන් සැරිසරන්නේ නැහැ කියන එක ඊටාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා මේ ශාසනයේ ප්‍රධානතම අංගයක් හැටියට කතා කරන දේ තමයි සමතෝ කියලා කියන්නේ. සමතේ. චිත්ත සමතේ. ඒතර සමතේ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන සමතේකටපත් කරනවා කියලා. මේ සමතේකටපත් කිරීම. දැන් ආරවුල් ඇති වුණාම අපි සමතේකටපත් කරනවා. සංසිඳවනවා. ඒක සංසිඳවීමක්. ඒ සමතේකටපත් වීම කියලා කියන්නේ අර අවුල් වෙලා යන දේ අපි යම් සංසිඳවීමකට ලක් කරනවා. අන්න ඒ වගේ මේ සමත කියන දේ මූලිකම දේ තමයි අපි සංසිඳ වීමකට භාජනය කරනවා. අරමුණු අතර වේගයෙන් සැරිසරමින් ඇවිස්සෙන හිත. හරියට මේ දුවිලි ගොඩක් විසිරුනහම හැමතැනම විසිරලා යනවානේ. අලු ටිකකට මොනවා හරි දැම්මට පස්සේ අලු ගොඩ එකපාර විසිරෙනවා. අන්න ඒ වගේ මේ සිත අරමුණු වල වේගයෙන් සැරිසරන හිත සංසිඳවනවා. ඒ සංසිඳ වීම ඇතිකල්හි තමයි එතන තියෙන ඇත්ත ස්වභාවය පිළිබඳව කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ හේතුවෙන් සමතය කියන දේ ඊටාම වැදගත් වෙනවා. දැන් කසපහඳුන එතනින් ඉස්සරහට යන්න කලින් විසඳ ගන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. සමතය කියලා කියනකොට මේ සමාධිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව අපිට මේ සැබැඳිවයි මේ සාකච්ඡා කරන්න වෙන්නේ. දැන් ඇතම් උදවිය කතා කරනවා සීල සමාධි ප්‍රඥා තමයි මේකේ පිළිවෙල කියලා. සමහර අය කතා කරන්නේ නැහැ. ඔහොම නෙමෙයි ප්‍රඥා සීල සමාධි කියනවා. දැන් මේ පිළිබඳ විවිධ මතවාදයන් තියෙනවා, වාද විවාදයන් අපිට පේන්නට තියෙනවා. මොකද කස්සපහඳුන මේක මේ පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා ධර්මයක් ස්වාමීන් වහන්සේ උද්දෘත කරන්නට යෙදුනා.
සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජටං කියලා. එතකොට මේ ගාථාවට අර්ථකථන සපේන බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව තමයි ඔප්නංවන්නේ. නැතිනම් එය තමයි විවරණයට ලක් කරන්නේ. එතකොට එතනදී මෙන්න මේ සීල නිර්දේශය, මේ සමාධි නිර්දේශය, මේ ප්‍රඥා භූමි නිර්දේශයයි කියලා සීලය, සමාධිය, ප්‍රඥාව කියන දේ දක්වනවා. එතකොට දැන් මෙන්න මේ කාරණාව පවා ඇතම් කෙනෙක් විවේචනය කරනවා මේ කරුණ නොදන්නාකම නිසා. දැන් මේ ශාසනයට ඇති වෙන්නේ අපි දන්නවා මේ කෙනෙක් පෙළඹෙන්නෙම ශාසනයට ඇතුළත් වෙන්නෙම පරතෝඝෝස ප්‍රත්‍ය නිසා. ශ්‍රාවකයාට සම්මාදිට්ඨිය උපදවන්නට හේතු වෙන කරුණු දෙකක් තියෙනවා. යෝනිසෝච මනසික පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙක. එතකොට පරතෝච ගෝසෝ කියලා කියන්නේ දැන් අනුන්ගේ මේ ධර්මය අහලා ඉස්සෙල්ලා ධර්මයේ පිළිබඳව දැනගන්නට ඕනේ. එතකොට ධර්මයේ පිළිබඳව දැනගන්නවා කියලා කියන්නේ යා මෙන්න මේකයි කුසලය, මේකයි අකුසලය, මේකයි කළ යුතු දේ, මේකයි නොකළ යුතු දේ, මේ වැඩි යුතු දේ, මේ ප්‍රහාණය කළ යුතු දේ, මේ සාක්ෂාත් කළ යුතු දේ, මේ කරුණු පිළිබඳව අවබෝධයක් තියෙනවා. දැන් මේ අවබෝධයට අපි කියනවා මේකත් සම්මා දිට්ඨියට අයිතිවන අංගයක්, අයිතිවන කොටහසක්. ඒක ලබාගත්තේ කොහෙන්ද? ඒක ලබාගත්තේ පරතෝච ഘോഷෝ අනුන්ගෙන් අහගත්ත දෙයින්. ඊට පස්සේ ඒ පුද්ගලයා තවත් ප්‍රතිපදාව දියුණු කරන්නේ කොහොමද? යෝනිසෝච මනසිකාරෝ. අර අහගත්ත ධර්ම විශ්ය පිළිබඳව එයා නැවත නැවත යෝනිසෝ මනසිකාරයේ පවත්වනවා. ඒකට දැන් අපිට පේනවා මෙයා පටන් ගන්නෙම යම්කිසි අවබෝධයක් ඇතිව. එතකොට මෙතන ප්‍රඥා සහිත භාවයක් තියෙනවා. ඒක හැම වෙලාවකදීම අපිට දකින්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ ශාසනයේ ආරම්භය සිද්ධ වෙන්නේ ප්‍රඥාවෙන්ම තමයි. හැබැයි කෘත්‍යයක් විදිහට කරන්න යනකොට ඒ කියන්නේ අපි දැන් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා ඥාන තුනක් පිළිබඳව කතා කරනවා. එතකොට සත්‍ය ඥානයේ තුල අපි මේ සත්‍ය පිළිබඳව අවබෝධයක් ලබනවා. කෘත්‍ය ඥානයේ තුලදී තමයි අපි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. අනේ අපි ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපිට ක්‍රියාත්මක වන්නට සිද්ධ වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව තුල. සික්ඛා කියලා කියන්නේ අපි හික්මෙනවා. ඒ තුල අපි ජීවිතයේ හික්මීම ලබන අපි හික්මෙන තැන් තුනක් තියෙනවා. ඒ තමයි පළමුව ඔහු සීලෙහි හික්මිය යුතුයි. දෙවනුව ඔහු සමාධියෙහි හික්මිය යුතුයි. ඊළඟට ඔහු තෙවනුව ප්‍රඥාවෙහි හික්මිය යුතුයි. සීලය පුරණ කෙනාට සමාධිය උපදිනවා. සමාධිය උපදව ගන්න කෙනාට යථාභූත ඥාන දර්ශනයේ ප්‍රඥාව ලැබෙනවා. ඒ නිසා දැන් ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය මූලික දර්ශනය තියෙන එක වෙනම දෙයක්. ඒක සත්‍ය ඥානය තුල ලබාගත් දෙයක්. හැබැයි කෘත්‍ය ඥානය තුල කෙනෙක් කරන්න පටන් ගන්නකොට ඔහුට කරන්න පටන් ගන්න වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ කාරණා තුනෙන්. දැන් ඔබට දැන් අනුරාධපුරේ යන්නට අවශ්‍යයි කියලා හිතුනොත් ඔබ ඉන්න තැන ඉඳලා අනුරාධපුරයට යන මාර්ගය පිළිබඳව එතන කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ පැහැදිලි කරලා ඔබට සම්පූර්ණ මේ පිළිබඳව දැනුමක් ඇති කළාට පස්සේ ඔබ දැන් නැගිටලා යන්න පටන් ගන්න වෙන්නේ ඔබ ඔය ඉන්න තැන ඉඳලා ගෙදර දොරෙන් එළියට බහැලා යන තැන ඉඳලා තමයි යන්න පටන් ගන්න වෙන්නේ. එතකොට යෑම පිළිබඳව කතා කරොත් එහෙම අර ඔබට මාර්ගය පිළිබඳව පැහැදිලි කිරීම නතර උනේ අනුරාධපුරයෙන් කියලා ඔබට එකපාර අනුරාධපුරයෙන් යන්න පටන් ගන්න පුළුවන් කමක් නැහැ. ඔබට පටන් ගන්න වෙන්නේ ඔය ගෙදර දොරෙන් එළියට බහින තැනින් තමයි පටන් ගන්න වෙන්නේ. අන්න ඒ වගේ කෘත්‍ය ඥානය පිළිබඳව අපි කතා කරනකොට අපි අපේ ජීවිතය තුළ මේ ප්‍රතිපදාව පුරනකොට අපිට ඒක පටන් ගන්නට තියෙන්නේ සීලය. ඒක තමයි මුල, ඒක තමයි පදනම. ඒ නිසා මේ ශාසනයේ ශික්ෂාව පිළිබඳව කතා කරනවා නම් මේ ශාසනයේ ශික්ෂාව සීල, සමාධි, ප්‍රඥා. දැන් ඔක ඇතම් කෙනෙක් ඔය වරදවා ගන්නේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අපි කතා කිරීමේදී සම්මා දිට්ඨිය මුලින් තියෙනවා. එතකොට මේ ප්‍රඥාවෙන් පටන් ගන්නවා. සම්මා ඥාන, සම්මා විමුක්ති වලින් අවසන් වෙනවා. එතකොට මේ ප්‍රඥාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් ඉවර වෙන දෙයක් කියලා එතන තියෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සීල, සමාධි, ප්‍රඥා කියලා මෙතන තියෙන එකයි ගැලපෙන්නේ නැහැ කියලා මේ බොහොම දුරින් සංසන්දනය කරලා බලලා තමයි මේක කියන්නේ. සම්මාදිට්ඨිය සීලයටත්, සීලය සම්මාදිට්ඨියටත් අනුග්‍රහ කරනවා. ඒ වගේම සම්මාදිට්ඨිය සමාධියටත්, සමාධිය සම්මාදිට්ඨියටත් අනුග්‍රහ කරනවා. එතකොට මේ ආකාරයේ අනුග්‍රහයක් තුළ තමයි මේ දියුණුව මේ ප්‍රතිපදාවෙහි වැඩිම අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ.
හරියට අර ගාථාවම විශ්ලේෂණය කරගත්තොත් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සපඤ්ඤෝ කියලා කියන්නේ ප්‍රඥා සහිත පුද්ගලයා. සීලේ පතිට්ඨාය කවුද සීලයක පිහිටන්නේ? අර ප්‍රඥාවන්ත මිනිස්සෙක් තමයි සීලයක පිහිටන්නේ. චිත්තං පඤ්ඤංච භාවයක්. එයා දිනු කරන කොටස් දෙකක්. ඒ තමයි සිත සහ ප්‍රඥාව. චිත්තං පඤ්ඤංච භාවයක්. ඊට පස්සේ ආතාපි නිපකෝ බික්ඛු. කෙලස්තවන වැර ඇති නිපක කියලා කියන නේපක්ඛ ප්‍රඥාව. මේ ක්‍රියාත්මක වීම තුළ ප්‍රතිපදාව වඩනකොට ඔහුට ඒ අවස්ථාවේදී පවත්නා ප්‍රඥාවක් තිබෙනවා. අනේ නේපක්ඛ ප්‍රඥාවෙන් යුක්තයි. අන්න ඒ පුද්ගලයා තමයි මේ අවුල නිරවුල් කරන්නේ. එතකොට මේ ගාථාව ඇතුලේ ප්‍රඥාව කියවෙනවා තැන් තුනක. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සපඤ්ඤෝ කියන තැනදී කියවෙනවා ප්‍රඥාව කියන දේ. චිත්තම් පඤ්ඤංච භාවයන් ප්‍රඥාව වඩනවා කියන දේ කියවෙනවා. ඒ වගේම නිපක භාවය කියන දේ කියවෙනවා. එතකොට ප්‍රඥාව කියන දේ මේ ගාථාව ඇතුලේ තැන් තුනක අවධාරණය කරනවා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මේ කාරණාව පිළිබඳව නොදැන නෙමෙයි. මේ කෘත්‍ය ඥානය තුළදී අපි මේක දියුණු කරන්න පටන් ගන්න තැන ගැන හඳුන්වා දෙනවා නම් එය කතා කරන්නට වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන අනුපූර්ව ක්‍රමවේදයක් යටතේ. හැබැයි ඒ සෑම තැනකටම ප්‍රඥාව කියන දේ අනුග්‍රහ නොකලේ නම් ඒකකවත් විද්‍යමාන භාවයක් සිද්ධ වෙන්නේ නැහැ. සීලේ නැහැ මේ ශාසනයේ ප්‍රඥාව නැත්තම් පරතෝගෝස ප්‍රත්‍ය තුළ මේ ධර්මය අහලා දැනුම උපදවගත්තේ නැත්තම් ප්‍රඥාවක් ලැබුවේ නැත්තම් එයාට ඇයි එයා සීල් රකින්නේ? එහෙනම් ඒක සීල වෘතයක් බවට පත් වෙලානේ නිකම් ප්‍රඥාවේ අනුග්‍රහය ලබන්නේ නැත්තම් එතන. සමාධිය නැත්තම් එයා සමාධිය තුළ මුලා වෙන තත්වයකට පත් වෙලානේ එතන ප්‍රඥාවේ අනුග්‍රහය ලබන්නේ නැත්තම්. ඒ නිසා මේ හැම තැනකටම ප්‍රඥාවේ අනුග්‍රහය ලබනවා. හැබැයි ඒ ලැබමින් කරන්න වෙන්නේ සිල් රකින්න එක, සමාධිය වඩන එක සහ ප්‍රඥාව දියුණු කරන එක. ඒ නිසා මේක සීල සමාධි ප්‍රඥා කියලා කිව්වහම ඒකේ වරදක් ඇත්තේ නැහැ. කෙනෙක් නෑ ප්‍රඥාවෙන් සීලෙන් යුක්තව තමයි වැඩි යුත්තේ කියලා කියනවනම් ඒකෙත් වරදක් නැහැ. මේ කාරණාව විශ්ලේෂණය කරගන්නට බැරි වුණාම මේක හරි අනික් එක වැරදි කියලා මේ තර්ක කරන ස්වභාවය තමයි තියෙන්නේ. දැන් මේවා එකක් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. අන්‍යෝන්‍ය සම්බන්ධයි. අන්‍යෝන්‍ය සම්බන්ධ ධර්ම මේකකට එකක් මේ ප්‍රඥාව දියුණු කළා ඊට පස්සේ සීල රැකලා ඊට පස්සේ සමාධිය වඩලා ප්‍රඥාව ලබනවා කියලා එකක් ඇත්තේ නැහැ. ප්‍රඥාවෙන් යුක්ත නම් ඔහු සිල්වත් වෙනවා. ප්‍රඥාවෙන් යුක්ත නම් ඔහු සමාධිය වඩනවා. ඒ නිසා මේවා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ඇති අංගයන් හැටියට තමයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති කාරණාව සීල සමාධි ප්‍රඥා පිළිබඳව සමාජයේ පවතින විවිධ මතාන්තර සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඔබට තිබුණා නම් එය निराකරණය කරගන්නට හොඳම අවස්ථාවක් ඔබට ලැබුණා. දැන් මේ සමතය සමාධිය පිළිබඳව කතා කරනකොට අපි භාවිත කළ යුතුම ධර්මයක් නිවන් අවබෝධ කරගන්නට හදන සත්පුරුෂයෙක් විසින් මෙය භාවිත කළ යුතුමයි. ඒ තරම්ම වැදගත් අංගයක් පිළිබඳව මේ සාකච්ඡා කරන්නේ. කසපාන්දර දැන් සමතේ වඩනවා කියලා කියනකොට කොහොමද මේක කරගෙන යන්නේ? කොහොමද මේක භාවිතයට ගන්නෙ? මොකක්ද මේක ස්වභාවය? සමතේහි ස්වභාවය පිළිබඳව ලක්ෂණයන් පිළිබඳව අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. චිත්ත වික්ෂේප පටිසංහරණ ලක්ෂණෝ සමතෝ කියලා. චිත්ත වික්ෂේපය දුරු කිරීම තමයි මේ සමතේහි ලක්ෂණය. එතකොට සිතෙහි තිබෙන යම් කිසි වික්ෂේප සහගත ස්වභාවයක්, ඒ කියන්නේ විසිරුණු ස්වභාවයක් පවතිනවා නම් අන්න ඒක සංසිඳ වීමට භාජනය කළා ඒක දුරු කරලා ඒකාග්‍රගත කිරීමේ අර්ථය තමයි සමතය කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට විශේෂයෙන්ම මේ සමතය ගැන අපි කතා කරනකොට අපි බලන්නට ඕනේ සමතයෙන් අපි ලබන ප්‍රයෝජන මොනවද කියලා. ප්‍රධානම දේ තමයි චිත්ත ඒකාග්‍රතාවයේ උපදව ගැනීම. චිත්ත ඒකාග්‍රතාවයේ ලබා ගැනීමෙහි සීමාව මොකක්ද? අපිට පුළුවන් ප්‍රථම ධ්‍යාන ලබන්න, ဒုတိ ධ්‍යාන ලබන්න පුළුවන්, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ උපචාර මට්ටම ඉක්මවා අර්පණා ධ්‍යාන උපදවන්නට අපිට පුළුවන්කම තියෙනවා සමතය දියුණු කිරීම තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධ්‍යානවල අවශ්‍යතාවය පිළිබඳව බොහෝ අවස්ථාවලදී මේ ධ්‍යාන ලබාගත්තේ මායාවේ ඇස අන්ධ කලේ වෙයි කියලා දේශනා කරන අවස්ථා තියෙනවා. එතකොට ඒ දේශනා කරන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ ශාසනය සම්මාදිට්ඨියෙන් යුක්තව කෙනෙක් මේ ප්‍රථම ධ්‍යාන සහිත සෝතාපට්ටි මාර්ගයේ උපදවනවා නම් ඒ අවස්ථාව මේ මායාවේ ඇස අන්ධ කරපු අවස්ථාවක්. යා මායාවට පේන්නේ නැහැ මේ පුද්ගලයාව. ඒ නිසා මේ සමතේහි සහ ඒ ප්‍රඥාවෙහි
අවශ්‍යතාවය මේ දෙකම එකතු කරගෙන තමයි දේශනා කරන්නේ. දැන් කසපහඳුරනේ මෙතන වැදගත් කාරණාවක් තියෙනවා. විපස්සනාව නැතුව සමතේ විතරක් වඩලා ප්‍රථම ධානය ලබා ගත්තොත් ඔහු මායයට යටත් නැද්ද? ඇත්තම දැන් මායාවේ විෂයක් ක්ෂේත්‍රයේ තියෙන කාමාවචර භූමියේ තමයි. හැබැයි අපි දකිනවා ප්‍රථම ධාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකයේ ඉපදුණු ඇතැම් බ්‍රහ්මයාට පවා මාරාවේශව නැතිනම් මාරයා ගිහිල්ලා ඔහුගේ බලය පවත්වපු අවස්ථාවන් අපි දකිනවා. ඊට පස්සේ පංච මාරයන් පිළිබඳව කතා කරනකොට මේ ශාසනයේ ඔවුනුත් කෙලෙස් මාරයට යටත් බ්‍රහ්මයා පවා කෙලෙස් මාරයට යටත්. ඒ නිසා අපිට කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ මාරයාගේ අස අන්ධ කළා කියලා. මොකද මාරයාගේ අස අන්ධ කළා නම් මේ වසවර්ති මාර දිව්‍ය ලෝකේ ඉන්න මාරයාගේ ඇහැ වගේම එයා කෙලෙස් මට්ටමින් යාව ආපහු මේ සසරේ අරන් යන්න පුළුවන් හේතු ටික එයා දුරු කරන තැනටවත් එයාපත් වෙන්නට ඕනේ. ඒ නිසා මාරයාගේ අසන්ද කළා කියනකොට නිකම්ම මේ ශාසනයේ සම්මාදිට්ඨිය ඉපදවීමකින් තොරව ප්‍රථම ධානය ලැබුවා කියලා මොනම ආකාරයෙන්වත් මාරයාගේ අසන්ද කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒද මාරයාගේ සීමාවේ. මොකද මේ තුන් භූමිය අනුව නම් ජීවත් වෙන්නේ තුන් භූමියේ මාරයාගේ වසඟය තුළ තියෙන දෙයක්. ඒ නිසා ඒකෙන් තුන් භූමිය ඇතුළේ දෙයකින් එකෙන් මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. යා ජීවත් වෙන්නේ මාරයාගේ වසඟෙහි තමයි. නමුත් මේ ශාසනයේ හැම වෙලාවකදීම අර වෙනම වචන වලින් සඳහන් නොකලත් බුදුරජාණන් වහන්සේ සමාධිය පිළිබඳව අවධාරණය කරන අවස්ථාවන් හිදී අපි දත යුතු වෙන දේ තමයි මේ ප්‍රඥාවෙන් අපි උපදවන සමාධිය. ඒ සමාධිය හා මිශ්‍රව පවතින ප්‍රඥාව කියන දේ. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන ආදී ධ්‍යාන පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දේවල් වඩන්න මේ දේවල් අවශ්‍යයි කියලා දේශනා කරනකොට මේ කතා කරන්නේ ප්‍රථම ධ්‍යාන සහිත මාර්ග චිත්තෝත්පාදයන් පිළිබඳව, ඵල චිත්තෝත්පාදයන් පිළිබඳව. ඒ නිසා මේ ශාසනයේ ධ්‍යාන සහ බාහිර ශාසනයක තියෙන ධ්‍යාන අතර තියෙන වෙනස අපි හඳුනා ගන්නට අවශ්‍යයි ප්‍රධාන වශයෙන්ම. දැන් අපි කතා කළේ මේ සමතය තුළින් අපිට ලබන්න පුළුවන් ප්‍රතිඵලය ගැන. එතකොට අපිට හම්බෙනවා අර ලෞකික ධ්‍යාන ටික අපිට උපදවන්නට පුළුවන්කම තියෙනවා සමතේ පැත්තෙන්. හැබැයි විපස්සනාව පැත්තෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කළේ නැති වුණොත් එහෙම තමයි අර ඒක අර විදිහට ගිහිල්ලා අපිට මායාවේ වසඟය ඇතුළෙම අපිට ජීවත් වෙන තැනක සමාධිය උපදවන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අනික් කාරණාව තමයි සමාධිය පිළිබඳව කතා කරනකොට අද අපේ සමාජය තුළ හැම කෙනෙක්ම භාවනා කරන්නට පෙළඹෙනවා. මොන තැන දක්වා මොන විදිහටද භාවනා කරන්න කියන එක පිළිබඳවවත් දන්නේ නැතුව. එතකොට කොතෙන්ටද අපි භාවනාව තුළින් යන්නේ කියන අවබෝධයවත් බොහෝ දෙනා සතුව නැහැ. අන්න ඒ හේතුව නිසාම අර භාවනා කරනවා ආපහු සාමාන්‍ය ලෝක පැවැත්ම තුළ ඉන්නවා ආය භාවනා කරන හැමදාම එකම තැන ප්‍රතිපදාව වඩන හැමදාම එකම විදිහට එකම තැන වාසය කරමින් එකම දේවල් ටික සිද්ධ කරනවා. එතකොට මේ ඇත්තටම කරන්නේ මේ භාවනාව පිළිබඳව සමතය විපස්සනාව මේ භාවනාවෙන් සිද්ධ වෙන කාර්ය පිළිබඳව නොදන්නාකම. දැන් සමත භාවනාවක් තුළින් ධ්‍යාන උපදවන්නට පුළුවන්. ධ්‍යාන උපදවාගෙන ධ්‍යානසිත විපස්සනාවට ලක් කරලා නිවන ලබන්නට නිර්වාණ අවබෝධය සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක බැරි කමක් නැහැ. හැබැයි මෙතනදී ගැටලුවක් තියෙන්නේ දැන් ධ්‍යාන ඉපදවීම පිළිබඳව අපි බලනකොට සමතය තුළින් අපි ලබන ප්‍රතිඵලයේ ධ්‍යානය නම් ධ්‍යාන ඉපදවීම පිළිබඳව බලනකොට මේක පළවෙනි ධ්‍යානයෙන් බලන්නකෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ ප්‍රථම ධ්‍යානයේ උපදවන්නේ මොන විදිහටද මේක විවේකජං පීතිසුඛං විවේකයෙන් උපන් දෙයක් මේක. එතකොට ප්‍රීතිය සහ සැපය ඇති විවේකයෙන් උපන් දෙයක්. මේකට කාය විවේකයේ තියෙන්නට ඕනේ. මේකට චිත්ත විවේකයේ තියෙන්නට අවශ්‍යයි. එතකොට විවිච්ඡේව කාමේහි මේක උපදෝගත්තට පස්සේ අර කාමයට එක්ක වාසය කිරීමක් නැහැ. කාම සංකල්පනාවන් එයා ඒ තදංග විස්කම්බන වශයෙන් එයා ඒක යටපත් කරලා තියෙන්නේ. විවිච්ඡේව අකුසලේහි කියනකොට අකුසලයන්ගෙන් වෙන්ව තමයි මේක උපදවන්නේ. එතකොට කුසල ධර්මයන් තුළ තමයි යාගේ වාසය කිරීම අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයේ පසුබිමක් තුළ තමයි ප්‍රථම ධ්‍යානයේ රඳා පැවැත්ම සිද්ධ වෙන්නේ. දැන් ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් අපි දන්නවා වගකීම් වලින් යුතුයකම් වලින් බැඳිලා එයා එදිනෙදා කටයුතු පිළිබඳව බොහොම නැඹුරු වෙලා වාසය කරන්නේ. එතකොට එයා එදිනෙදා කටයුතු සිද්ධ කරන්නට යනකොට එයාට කාය විවේකයේ ලැබෙන්නේ නැහැ. කාය විවේකයේ චිත්ත විවේකයේ සපයා ගැනීම හරිම අපහසුයි.
ඊට පස්සේ කාමසහගත සංකල්පනාවන්ගෙන් එයා පීඩාවටපත් වෙනවා නැවත නැවත. ධානයක් උපදෝගත්ත ධානය රැක ගන්නට පුළුවන් පරිසරයක් ඒබඳු වගකීම් යුතුයකම් වලින් බැඳුණු වටපිටාවක් තුල ඇත්තේ නැහැ. එහෙනම් ඒ දේවල් ටික එසේ තිබියදී අපි නැවත නැවතත් ඒ සමතේ පැත්තේ එතනට යන්නටම උත්සාහවත් වෙනවා නම් ඒක ප්‍රායෝගිකව භාවිතයේදී තාමත් අපහසුයි. කෙනෙකුට කරන්න පුළුවන් නම් වටිනවා. නමුත් ඒක ප්‍රායෝගික භාවිතය තුළ තාමත් අපහසුයි. එනිසා භාවනාවකට යනකොට අපි සකස් කරගත යුතු පරිසර පද්ධතියක් තියෙනවා. හැබැයි මේ පරිසර පද්ධතිය ලැබෙන්නේ නැත්නම් අපි ලැබෙන්නේ නැහැ කියලා නිවන් දකින්න නැතුව ඉන්න බෑනේ. නිවන් දකින්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙනම් අපි නිවන් දකින්නට අවශ්‍ය පරිදි අපේ වටපිටාව අපි හදා ගන්නට ඕනේ. එහෙනම් ඒ සමතය අපිට මොන තැන දක්වාද උපකාර වෙන්නේ? කොයි විදිහටද උපකාර වෙන්නේ කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. එනිසා මේ අපි භාවනා කළ යුතුයි. සමතේ වැඩි යුතුයි. සමතේ වඩන්නේ මොන ආකාරයකටද කියන එක ගැන එනිසා අපි තීරණය කළ යුතුයි. කසපන්න දැන් මෙතන ගැටලුවක් තියෙනවා. සෝතාපට්ටි ඵලය පිළිබඳව සෝතාපට්ටි මාර්ගය හෝ ඵලය ගැන කතා කරනකොට දැන් අපි ප්‍රථම ධ්‍යාන අංග ගැන කතා කරනවානේ. හැබැයි සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච ගෘහ ජීවිත ගත කරන පිඟුතුන් ඉන්නවා. එහෙම ඉඳලා තියෙනවා අතීතයේ ඕනතරම්. එතකොට ඒ ගෘහ ජීවිතයක් ගත කරන කෙනා වුණත් සෝවන් වෙලානේ හිටියේ. සෝවන් වෙනකොට ධ්‍යානංගත් තිබුණා. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඊට පස්සේ ධ්‍යානංග පිරිහුණාද? ප්‍රථම ධ්‍යානයේද තිබුණේ ඒ ධ්‍යානංගේ පිරිහිලා ධ්‍යානය පිරිහිලා ගියාද? මෙහෙම හිතෙන්න පුළුවන්. කොහොමද මේක පැහැදිලි කරන්නේ? ධ්‍යානය සහිතව මාර්ගය ඉපදුවට ධ්‍යාන සහිතව ඵලය ලැබුවට ධ්‍යානය සහ ඵලය කියන්නේ දෙකක්. නැවත නැවත ආසේවනය නොකිරීමෙන් ආවජ්ජන සමාපජ්ජන ආදී වශයෙන් එක වශීකృత නොකිරීමෙන් භාවිත නොකිරීමෙන් ධ්‍යානය පරිහානියට යනවා. හැබැයි මාර්ගඵලය කොයි වෙලාවකවත් එයා ඒ කියන්නේ ඒ ධර්මයේ දැක්කා. ඒ දැකපු ධර්මය එයා ප්‍රත්‍යක්ෂ කළ අවබෝධය එයාට නැතුව යන්නේ නැහැ. හැබැයි එයාට අර උපදෝගත්ත චිත්ත ඒකාග්‍රතාවයේ ඒ සමාධි මට්ටම එයාගෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒකට මම දැක්ක ඇතම් තැනක සමහර අය ප්‍රකාශ කරලා තිබුණා මේ ඔය කියන විදිහට මාර්ගඵල ලැබුවේ ඔක්කොම සෝතාපට්ටි ඵලයටපත් උනේත් ධ්‍යාන ලබාගෙන නම් සකුදාගාමි ඵලයටපත් උනේත් ධ්‍යාන චිත්තෝත්පාදයක් සහිතව නම් එහෙනම් ඉතින් ඒ ඔක්කොම බ්‍රහ්ම ලෝකේ යන්න ඕනේ දිව්‍ය ලෝකවල මාර්ගඵල ලාභීන් ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද ධ්‍යානය ලැබුවොත් අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝක යනවා කියලා. ධ්‍යානය ලැබුවාම අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝක යනවා කියලා නියමයක් ඇත්තේ නැහැ. නොපිරිහුණු ධ්‍යානයෙන් කලුරිය කළොත් බ්‍රහ්ම ලෝක යනවා. ධ්‍යානය ලැබිලා පිරිහෙන්නත් පුළුවන් ජීවත් වෙන කාලෙදී. එතකොට ජීවත් වෙනකොට ධ්‍යානයේ වශීකృత නොවීම නිසා ධ්‍යානයේ පරිහානියටපත් වුණොත් එයා ආපහු ඉන්නේ කාමාවචර භූමියේ. එයා සිද්ධ කරන්නේ කාමාවචර කර්ම. එයාට මරණාසන්න මොහොතේදී අරමුණු වෙන්න තියෙන කාමාවචර කර්මයක්. එහෙනම් එයා උපදින්නේ කාම ධාතුවේ කාම භූමියේ. එයා රූප භූමියේ උත්පත්ති ලබන්නේ නැහැ. ඒ නිසා උපදෝගත්ත ධ්‍යානයේහි පැවැත්ම වෙනුවෙන් උන්වහන්සේලාටත් වෙහෙසෙන්න සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සේක පරිහානිය සූත්‍රාදී තියෙනවා. ඒ කියන්නේ සේක ආර්යයන් වහන්සේලා පරිහානියටපත් වෙන්න පුළුවන් කියනවා. ඒකට පරිහානියටපත් වෙන්න පුළුවන් කියන්නේ මේ සෝතාපට්ටි ඵලයටපත් වුණා සෝවාන් ඵලයෙන් පිරිහෙනවා කියන එක නෙමෙයි. සකදාගාමි ඵලයටපත් වුණා සකදාගාමි ඵලයෙන් පිරිහෙනවා කියන එක නෙමෙයි. ඒ එතනටපත් වූ ඒ ධර්මයන් මතු දියුණු කරගන්නට නොහැකිව ස්ථායීව සිටිනවා. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයේ උපදවගත්තාම එයාට ආයේ මේ ජීවිතයේ සකුදාගාමී වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එයා කම්මාරාමතා, බස්සාරාමතා, ඝනසංගනිකාරාමතා මේ වගේ යුක්ත නම් කර්මාන්තේ හියලී ඉන්නවා නම් එයා ඔහේ කියෝ ඉන්නවා නම් ගිහිල්ලා පිරිසත් එක්ක එකතු වෙලා කතා කර ඉන්න නම් එයාගේ කැමැත්ත තියෙන්නේ. එතකොට මේ වගේ මානසික මට්ටමකින් එයාර විවේකයේ සපයා ගන්න නැතුව ඔහේ වාසය කිරීම කරනවා නම් එයාට ඒක සේක පරිහානියක් කියන බුදුරජාණන් වහන්සේ. සේක පුද්ගලයා වුණත් පරිහානියටපත් වෙනවා. ඒ සෛක්ෂ භාවයෙන් පිරිහෙනවා කියන එක නෙමෙයි. ඔහුට අර මත්ෙහි කළ යුතු දෙයට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒකෙම අපිට හිතා ගන්න පුළුවන් සමාධිය කියන දේ පරිහානියටපත් වෙන්න පුළුවන් දෙයක් නම් සේක පුද්ගලයා සතුව තිබෙන සමාධි මට්ටමින් ඔහු පරිහානියටපත් විය හැකියි. සමාධියෙන් මිසක සේක භාවයෙන් නෙමෙයි. ඒ කියන්නේ සමාධියෙන් පරිහානියටපත් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. මාර්ගඵලයෙන් පරිහානියටපත් වෙනවා කියන එක. ඔහු ඒ ප්‍රත්‍යක්ෂ කළ ධර්මයෙන් ඔහු පිරිහෙන්නේ නැහැ.
හැබැයි ඔහු උපදවගත්ත යම් ධානයක් තියෙනවා නම් ඒ ධානයේ පරිහානියටපත් වෙන්නට ඕනම අවස්ථාවක පුළුවන්කම තියෙනවා. දැන් අපි කුසල් සිතක් කරනකොට කුසල් සිතේ තියෙන චිත්ත ඒකාග්‍රතාවය ඊට පස්සේ පවතින්නේ නැහැනේ. ඒ වගේ දැන් යම් කිසි වෙලාවක මාර්ගයේ උපදවනවා නම් සෝතාපට්ටි මාර්ගයේ සෝතාපට්ටි ඵලයේ උපදවනවා නම් ඒ සිතේ තියෙනවා පංචාංගික ධාන ලක්ෂණ බලවත්ව. එතකොට ධානය කියලා කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධානාංග ටික බලවත්ව ගියපු සිතක් ඒක. එතකොට මේ වගේ බලවත්ව ගිය සිතකින් තමයි කෙනෙක් මාර්ගඵලයක් ලබන්නේ. ඒ නිසා තමයි ප්‍රථම ධාන සහිත සිතක් කියලා කියන්නේ. ඒ ටික බලවත්ව ගිය ධාන චිත්තයක් නෙමෙයි නම් එතනින් ධර්ම අවබෝධය කරන්න ඒ සිතෙන් ධර්ම අවබෝධය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ධර්ම අවබෝධය කළාට පස්සේ ආපහු ලෞකික භූමිය තුල ඇසුරු කරන සෝවාන් ඵලලාභියාට අර සමාධිය නැවත නැවත නඩත්තු කිරීමක් නැත්තම් එයාගේ හිතේ සමාධිය නැවත නැවත අර උපදෝගත්ත සමාධිය එයා නැවත නැවත ධ්‍යාන වශීකృత කරමින් පවත්වීමක් නැත්තම් එයා ඒ පිළිබඳව නොසලකා හැරලා කටයුතු කරනකොට අරක පරිහානියටපත් වෙලා යනවා චිත්ත ඒකාග්‍රතාවය අඩු වෙලා යනවා. එතකොට ඒ නිසා එතනදී ඒ ධ්‍යානයේ ආරක්ෂා වෙලා තියෙනවා කියන එක එතනදී සිද්ධ වෙන්නේ නැහැ. නිසා ඒ අයට ලෞකික ජීවිත ගත කරන්න පුළුවන් කාමසාගත සංඥාත් උපදිනවා විශාකාව දරුවන් හැදුවා සෝතාපට්ටි ඵලයටපත් වෙලා ඉන්නකොට. එතකොට ඒ සෝවාන් ඵලයේ තියෙනවා. හැබැයි එතන ධ්‍යානයේහි පැවැත්මක් දකින්න පුළුවන්කම නැහැ. නිසා උන්ට කාමාවචර කර්ම සිද්ධ කරගෙන ඉන්න පුළුවන්කම තියෙන. හැබැයි ධ්‍යාන උපදෝගත්ත ක්ෂණය ඒ මොහොත ඒ සිත මේ ප්‍රථම ධ්‍යාන සහිතව සෝවාන් මාර්ගසිතකින් සෝවාන් ඵල චිත්තයෙන් තමයි ඉපදුවේ. ඒක ඒ මොහොත ගැන කතා කරන්නේ. එතකොට මේ හිතේ තියෙන ඒකාග්‍රතාවයේ පිළිබඳව අපි බලනකොට ඔබේ හිත කොහොමද හදාගන්නේ එතනට? චිත්ත සමාධිය ඔබ ඔබේ මනස තුළ උපදවගන්නේ කොහොමද කියන එක දිහා අපි බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගස්ස භික්ඛවේ පරිඤ්ඤාය ද්වේ ධම්මා භාවේතබ්බා. මහණෙනි මේ රාගය පිළිබඳව පිරිසිදු දැකීම පිණිස රාගය පිළිබඳව හොඳට අපි හාත්පස සාමාන්‍ය ලක්ෂණ අවබෝධ කරමින් කරුණු දැන ගැනීම සඳහා ද්වේ ධම්මා භාවේතබ්බා ධර්ම දෙකක් වැඩි යුතුයි කියලා. එතකොට කතමේච ද්වේ මොනවද මේ වැඩි යුතු දෙක? සමතෝච විපස්සනාච. සමතේ සහ විපස්සනා. මොනවද වැඩි යුතු ධර්මතා දෙක? සමතේ සහ විපස්සනාව. එතකොට සමතේ වැඩි යුතුයි විපස්සනා වැඩි යුතුයි. මේක බොහොම හරි අපූර්ව කාරණාවක්. ඒ තමයි රාගස්ස භික්ඛවේ පරිඤ්ඤාය. මහණෙනි මේ රාගය පරිඤ්ඤාය කියලා කියනවා පිරිසිදු දැකීම කියන කාරණා. පිරිසිදු දැකීම සඳහා. එතකොට රාගය කියන දේ ප්‍රහාණය කිරීම කියන්නේ නැතුව මෙතනදී බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනය පරිඤ්ඤාය කියලා. එතකොට මේ රාගයේහි පිරිසිදු දැකීමක් තියෙනවා. දැන් රාගය ප්‍රහාණය කළ යුතු දෙයක් තමයි. හැබැයි රාගයේහි පිරිසිදු දැකීමකුත් තියෙනවා. මොකද්ද පිරිසිදු දැකීමෙහි සාමාන්‍ය ලක්ෂණ අවබෝධයේ විදිහට එතන ඒ රාග සහිත සිතක් උපදින තැන පිළිබඳව අපි හොඳට නුවණින් සම්මර්ෂණය කළා එතන ස්වභාවය දැනගන්නට ඕනේ. ඒක තමයි එතන තියෙන පිරිසිදු දැකීම. එතකොට මේ පිරිසිදු දකින්නකොට එතන ස්කන්ධ ධාතු ආයතනාදී ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කරනකොට අර රාගය උපදින්නේ නැතුව රාගයේ ප්‍රහීන භාවයටපත් වෙනවා. අන්න ඒ සඳහා තමයි සමතේ සහ විපස්සනාව අපිට උපකාර වෙන්නේ. සමතෙන් කරන්නේ මොකද්ද? සමතෙන් සෑම අවස්ථාවකදීම රාගය උපදින තැනක හිතේ මේ රාගය දුරු කරන්නට තදංග විස්කම්බන වශයෙන් දුරු කරන්නට ඒක උපකාර වෙනවා. එතකොට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයකට ලක් කරන්නට විපස්සනාව කියන දේ උපකාර කරනවා. එතකොට රාගය කියන දේ පිරිසිඳ දැකලා ප්‍රහාණය කරනවා කියන මේ කෘත්‍ය දෙකම සිද්ධ කරන්නට උපකාර වන දෙයක් තමයි සමතය සහ විපස්සනාව කියලා කියන්නේ. එතකොට එයා දන්නවා රාගය ඇති වෙන්නේ කුමන පරිසර පද්ධතියක් තුලද? මොන විදිහටද මානසිකාරයේ පැවැත්වුවද රාගය උපදින්නේ? එතකොට අන්න ඒ පිළිබඳව අවබෝධ කරගෙන තමයි රාගය නූපදින විදිහට එයා කටයුතු කරන්නේ. සිතෙහි ඇලීම කියන දේ ඇතිවෙන ආකාරය පිළිබඳව එයා දන්නවා. දන්න නිසා තමයි ඒ විදිහට සිත පවත්වන්නේ නැත්තේ. එතකොට ඒ නිසා මෙතන මේ පරිඤ්ඤාය කියන වචනේ ඊටාම වැදගත් වචනයක්. පිරිසිදු දැකීම කියන රසපන්දු ඊටාම වටිනා තැනක් ඕක. මොකද
අපේ බෞද්ධ පින්වතුන් දැන් බණ භාවනා කරන්න කියලා යොමු වෙන්නේ රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්න. හැබැයි තථාගතයන් වහන්සේ මෙතනදී වදාරනවා රාගය අවබෝධ කරගන්නටත්, රාගයේ පිරිසිඳ දැනගන්නටත් සමත විපස්සනා වඩන්න ඕන කියන එක. මේකෙන් අදහස් වෙන්නේ මේ රාගය කියන එක යථාභූත තත්වයෙන් අවබෝධ කරගන්නවා කියන එකද? මේ රාගය ඇති වෙන්නේ යම් තැනකද එහි පවත්නා ස්වභාවය පිළිබඳව එයා අවබෝධ කරගත යුතුයි. දැන් විපස්සනාවේ කෘත්‍ය එක තමයි මෙතන කරුණු දෙකක් කියනවා. සමතේ සහ විපස්සනාව. සමතේ කෘත්‍ය තමයි අර රාගයේ තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම කියන දේ. හැබැයි ඒක සිඳ දමන්නට සමර්ථ නෑ ඒක. එහෙනම් එතෙන්ට අවශ්‍යයි විපස්සනාව. එතකොට හැම වෙලාවකදීම පරිඥාය කියන වචනයෙන් පිරිසිඳ දැකීම කියන එකෙන් එහි පවත්නා සාමාන්‍ය ස්වභාව ලක්ෂණයන් විදිහට අවබෝධ කර ගැනීම කියන අර්ථයෙන් අපි කියනවා දුක පිරිසිඳ දැක්ක යුතුයි කියලා. එතකොට දුක පිරිසිඳ දැක්ක යුතුයි කියන්නේ දුක විඳ යුතුයි කියන එක නෙමෙයි. දුක විඳ අවබෝධ කරගත යුතුයි, වේදනාවෙන් දත යුතුයි කියන එක නෙමෙයි. දුක්ඛ ලක්ෂණ පිළිබඳව නුවණින් විමසමින් ඒ දත යුතුයි කියන එක. දුකෙහි පවත්නා ලක්ෂණ පිළිබඳව විමසමින් ඒ දත යුතුයි. ඒක තමයි දුකෙහි පිරිසිඳ දැකීම කියන්නේ. ඒක රාගයේ පිරිසිඳ දැක්ක යුතුයි. දැන් රාගය කියන්නේ අපි ගත්තොත් සමුදේ පාක්ෂික ධර්මයක්. අපිට හැමතැනකදීම බොහෝ අවස්ථාවල හමු වෙන දෙයක් තමයි රාගය ප්‍රහාණය කළ යුතුයි කියන දේ. නැතිනම් සමුදේ ප්‍රහාණය කළ යුතුයි කියන දේ. හැබැයි මෙතනදී අපිට දකින්න පුළුවන් මේ පරිඥාය, රාගස්ස බික්කවේ පරිඥාය. මහණෙනි රාගය මේ පිරිසිඳ දැකීම සඳහා කියන එක. එතකොට පිරිසිඳ දැකීම කියන දේ සිද්ධ කළොත් තමයි ඒක ප්‍රහාණ භාවයට පත් කරන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා මේ යෙදීම මෙතනදී ඊටාම වැදගත් යෙදීමක්. නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වචනය ඊටාම වැදගත්. මොකද රාගය ඇති වෙන වටපිටාව නැතුව අපි රාගය ප්‍රහාණය කරන්නට කොතෙක් උත්සාහවත් වුණත් අපිට පුළුවන් තදංග විස්කම්බන වශයෙන් ඒක යටපත් කරන්න විතරයි. රාගය ඇති වෙන තැන තියෙන යථාභූත ස්වභාවය අපි දන්නේ නැත්තම් අපිට පුළුවන් තදංග විස්කම්බන වශයෙන් රාගය දුරු කරන දේ කරන්න විතරයි. අපි සිද්ධ කරන්නේ මොකද්ද? අපි හිතේ රාගයක් ඇති වෙනකොට රාගය නූපදෙවීම පිණිස අපි අසුබේ වඩනවා. අසුබේ වඩලා අපි පිළිකුල් සහගත බව මෙනෙහි කරලා ඒක දුරු කරන්නට උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් ආදීනමේ පැත්ත බලනවා. අපි බලලා මේක නොවිය යුතු දෙයක් කියලා ඒ චේතනාව යටපත් කරන්නට උත්සාහවත් වෙනවා. එහෙම නැතිනම් අපි ඒක නොසිතා අතහැරලා බුද්ධානුස්සතිය ආදී වෙනත් ධර්ම මනසිකාරයක් අරගෙන ඒ ඔස්සේ අපි සිත පවත්වනවා. එතකොට මේ දෙයින් මේ උපක්‍රමයන්ගෙන් අපි කරලා තියෙන්නේ මොකද්ද? පිරිසිදු දකින්න කොටස නෙමෙයි අපි කරලා තියෙන්නේ. ප්‍රහාණය කිරීම කියන කොටසට පමණක් අපි අවධානය කරලා යොමු කරලා සිතෙන් ඒක පළවා හැරලා තියෙනවා. හැබැයි පළවා හැරිය කියන එකෙන් කියන්නේ නැහැ ආපහු මේකට එන්න බැරි තත්ත්වයටපත් කළා කියන එක. මේක ඕනම වෙලාවක ආපහු ඇවිල්ලා අපේ අර මානසිකාරයේ දුර්වල වෙන වෙලාවක ඇවිල්ලා අපිට හානි පමුණවන්නට පුළුවන්කම තියෙනවා මේ විතර්කය. අන්න ඒ නිසා මේක ප්‍රහාණය කිරීම කියන කාරණාවේදී මේ පිරිසිදු දකිමින් ප්‍රහාණය කිරීම කියන එක වැදගත් වෙනවා. ඒකට තමයි අපිට විපස්සනාවේ අර්ථය තියෙන්නේ. විපස්සනාවෙන් කරන්නේ මොකද්ද? ඒක පිරිසිදු දැකීමේ කෘත්‍යය සිද්ධ කරනවා. රාගයක් ඇති වෙච්ච තැන රාගය යටපත් කිරීම කියන දේ සමතෙන් සිද්ධ කරලා රාගය ඇති වුණ තැන තිබුණු යථාභූත ස්වභාවය පෙන්වලා දෙනවා. සුභ වශයෙන් අරමුණක සැරිසරනකොට සංකල්පමය වශයෙන් හදාගත්ත දෙයක් ඇසුරු කරගෙන ජීවත් වෙනකොට තමයි අපිට ඒ ඔස්සේ රාග සහගත සිතක් ඉපදුනේ. එතකොට රාග සහගත සිත යටපත් කරලා අපිට ඒ සිත ඇති වෙච්ච තැන තිබුණු යථාර්ථය පෙන්වා දෙනවා. අපි මේ විදිහට කල්පනා කරන සංකල්පමය දේ ඒ අදාළ වස්තුව මත පතිත කරන එක මෝඩකමක්. ඒ පැත්තේ තිබුණ සතර මහා ධාතු සහ අනාත්ම වර්ණ රූපයක් පමණයි කියන මේ යථාභූත ස්වභාවය පෙන්වා දෙනවා. එතකොට ඇහැට පතිත උනේ ඒ වර්ණ රූපේ විතරයි. ඇහෙන් ගෝචර කරගත්තේ රූප මාත්‍රයක් පමණයි. ඒ චිත්‍රය කොයි වෙලාවකවත් කාමේ නෙමෙයි. සංකල්පමය වශයෙන් උයි කාමේ උපදවගත්තේ කියන මේ කාරණාව දෙපැත්තට කළා පෙන්වා දෙනකොට ලෝකේ අර යථාභූත ස්වභාවය ඌ පරිදි ධර්මතා ටික අතරේ අපිට පේන්නේ නැහැ ඇලිය යුතු දෙයක් තියෙනවා කියලා. ඌ පරිදි ස්වභාවයේ තුල ඌ පරිදි ධර්මතා ටික ඇතුලේ අපිට පේන්නේ නැහැ කොයි වෙලාවකවත් ඇලිය යුතු දෙයක් තියෙනවා කියලා. අපි ඇලෙන්නේ ලස්සනයි කියලා හිතන දෙයට. ලස්සනයි කියලා හිතන ස්ත්‍රී පුරුෂ රූපවලට, ලස්සනයි කියලා හිතන ලෝකේ පවතින දේවල් වලට තමයි අපි ඇලෙන්නේ. එහෙම නැතු වෙනත් දේවල් වලට නෙමෙයි ඇලෙන්නේ. එතකොට දැන් පේනකොට තමන්ගේ හිත පැත්තෙන් සංකල්පමය වශයෙන් උයි තමන් මේක උපදවගන්නේ. ඒක එළියේ බාහිර රූපය තුළ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තුලවත්
වර්ණ ගන්ධ රස ඕජා කියන මේ එකකටවත් අයිති දෙයක් නෙමෙයි කියලා අපි රූපේ පැත්තේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරනකොට අපිට දැන් අර රාගයට පදනම නැති වෙලා යනවා. සමතෙන් රාගය යටපත් කළා, විපස්සනාවෙන් රාගය ඇති වුණ තැන පිරිසිදු දැකීම විදිහට දැකලා එහි තියෙන සංකත ලක්ෂණය පිළිබඳව අවබෝධ කරගෙන එයා රාගයේ නූපදින ස්වභාවයටපත් කළා. ඒ නිසා මේ කාරණාව දිහා අපි බලනකොට අපිට මේ ශාසනය අර ප්‍රධාන විග්‍රහයක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් සිතේ ඇතිවෙන අකුසල විතර්කයේ පිළිබඳව දැනගන්නවා, දැනගෙන නැවත නොහට ගන්න බවට පත් කරනවා කියලා. I think අනභවං ගමේති කියලා කියන නැවත නොහට ගන්න ස්වභාවයට ඒකපත් කරනවා. ඒ අකුසලයේ නැවත නොහට ගන්න බවට පත් කරනවා කියලා. නොහට ගන්න බවට පත් කිරීම කරන්න පුළුවන්කම තියෙන මේ පරිඥාවෙන් විතරයි. පිරිසිදු දැකීමෙන් ඒ නුවණින් විතරයි. සමතේ කියන කොටසෙන් කරන්න පුළුවන් හැම වෙලාවකදීම තදංග විස්කම්බන ප්‍රහාණය පිරිසිදු දකිමින් ඒ ඇති වෙන්නට පුළුවන් පරිසර පද්ධතියම විනාශ කොට දැමීම සෑම අවස්ථාවකදීම කරන්නට පුළුවන්කම තියෙන්නේ විපස්සනාවෙන් පමණයි. ඔබට හසු වෙන්නට ඇති ඉතාමත් අපූර්ව තැනක්. මෙපමණ කාලයක් ඔබ උත්සාහවත් වුණේ රාගය දුරු කරන්නට බණ භාවනා කරන්න නම් තව දෙයක් ඔබට හමු වෙන්නේ නැති. ඒ තමයි රාගය දුරු කරන්න විතරක් නෙමෙයි, රාගය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්නටත් සමත විපස්සනා භාවනා වැදගත් වෙනවා කියන එක. මොකද ක්ලේශය වශයෙන් හරියට තේරුම් අරගත්තේ නැත්නම්, එහි යථාභූත తত্ত্বය නිසියාකාරව විවරණය කරගත්තේ නැත්නම් පින්වත්නි කොහොමද ක්ලේශය නැති කරන්නේ? කසපඳුන ඒකනේ මේ කාරණාව. හරියට රාගය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව, රාගය ඇති උනේ කොහොමද කියලා දන්නේ නැතුව, ඒක නැති කරන්නේ කොහොමද, නැති කරන ප්‍රතිපදාව කොහොමද කියලා දන්නේ නැතුව එකපාරටම භාවනා කරන්න පටන් ගත්ත රාගය දුරු කරන්න කිව්වොත් එහෙම ඒක ටිකක් අබහුවේ කාරණාවක්. අන්න ඒ නිසා ඔබට ඊටමත් වැදගත් කාරණාවක් සිහිපත් කළේ අපේ ගෞරවනීය කසපහඳුරෝ. ඊටමත්ම පැහැදිලිව ඒක විස්තර කළා. රාගය මනවින් අවබෝධ කරගන්නටත් බණ භාවනා කරන්න ඕන. රාගය දුරු කරන්නටත් සමත විපස්සනා භාවනාව වැදගත් වෙනවා කියන කරුණ. කසපහඳුන රාගය විතරක් නෙමෙයි, මේ සිත් සතන් ගත්තම පුහුදුන් සිතක් කියන්නේ මහ කසල ගොඩක්නේ. මේකේ හැම ක්ලේශයක්ම වගේ තියෙනවා. ඇතම් දේවල් ස්මතු වෙලා තියෙනවා, සමහර දේවල් යටපත් වෙලා තියෙනවා. දැන් අනික් ක්ලේශයන් එක කොහොමද මේ සමත විපස්සනාව අපි සාකච්ඡා කරන්නේ? පුතු කෙලෙසේ ජනින්තිති පුතුජනෝ කියලානේ කියන්නේ. එතකොට මේ මහත් වූ කෙලෙසයන් ජනනය කරන නිසා තමයි පෘතජ්ජනයි කියලා කියන්නේ. අපි තාම පෘතජ්ජනයි කියලා අපි වචනෙන් කිව්වට ලැජ්ජ වෙන්න ඕන දෙයක් නේ අපි මේක කියන්නේ. මොකද මේ බොහෝ කොට කෙලෙස් ජනනය කරන නිසා හැම වෙලාවකදීම සිතේ පවත්වනවා. ඒක කොයි වෙලාවෙ උපදීද කියන්න පුළුවන් කමක් නැහැ. අද ඔබ සමහර විට කෙනෙක් දිහා බලලා හිතන්නට පුළුවන් අනේ මේ මිනිස්සයා කොහොමද ලැජ්ජ නැතුව මේ වගේ දෙයක් කළේ, මෙහෙම අකුසලයක් කළේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔබ ළඟත් ඒ අකුසලයේ ඒ විදිහටම පවතිනවා. ඒකේ මූල බීජ ටික තියෙනවා. කොයි අවස්ථාවේ ඉස්මතු වෙයිද කියන එක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. අපි හිතනවා දේවදත්ත හඳුරු මෙච්චර බරපතල කර්මයක් කළානේ කියලා. මේ චිත්තසංතානයේ තුලත් එබඳු මට්ටමකට අපිව අරගෙන යන්න පුළුවන් ද්වේෂය තියාගෙන තමයි අපි ඒක කතා කරන්නේ. පසේ බුද්ධත්වයට පත් වෙන්න ඉන්න අංකුරයක් දේවදත්ත හඳුරු කියලා කියන්නේ. පාරමිතා පුරාගෙන පසේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරාගෙන ආපු උත්තමයි. මුගලන් තෙරුන් වහන්සේ නියත විවරණ ලබාගත් මහෝත්තමයන් වහන්සේ පෙර ආත්ම භාවයක තමන්ගේ දෙමව්පියන් කෙරෙහි වරදවා පිළිපන්නවා. එතකොට දැන් හිතන්නකෝ මේ අකුසලයේ තියෙන මොන අවස්ථාවේ ඉස්මතු වෙයිද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මේ පාරමිතා පුරාගෙන සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරාගෙන එන මහබෝධිසත්වයන් වහන්සේ කස්සප බුදුරජාණන් වහන්සේට මේ මුඩමහන වාදයෙන් වචනයක් කියනවා. එතකොට බොහෝ කාලයක් පාරමිතා පුරාගෙන ආපු නියත විවරණ ලබාගෙන ආපු මහබෝසතාණන් වහන්සේ ඊළඟට බුද්ධත්වයට පත් වෙන්න ඉන්න මහෝත්තමයි. ඊළඟට බුද්ධත්වයට පත් වෙන්න ඉන්න මහෝත්තමයි. ඉතින් එච්චර අකුසලයේ කියන දේ මතුවෙන්න මොන අවස්ථාවේදීද කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා මේ කෙලෙස්ය කියන දේ පුහුදුන් චිත්තසංතානයේ තුල නිරන්තරයෙන්ම පවත්නා දෙයක්. ඒ පවත්නා ස්වභාවය පිළිබඳව අපි කල්පනා කරලා අදාදම මේ කෙලෙස් ප්‍රහාණයට උත්සාහවත් උනේ නැත්නම් ඒ தත්ත්වයට අපිව පත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ඒ කෙලෙස්සේ මොන ආකාරයෙන්ද පවතින්නේ කියන ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගැනීම පවා වැදගත් වෙන්නේ. ඒකට රාගයේ වගේම මේ සිතෙහි ප්‍රධාන ලෙස ප්‍රකටව පෙනෙන තව බොහෝ කෙලෙස් ධර්ම තියෙනවා. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෝසස්ස භික්ඛවේ පරිඤ්ඤාය, ද්වේෂයේ පිළිබඳව
පිරිසිදු දැක ගැනීම සඳහා. එතකොට අර රාගය පිළිබඳව කතා කළා වගේම ඊට ප්‍රතිපක්ෂව ඇතිවෙන දෙයක් තමයි ද්වේෂය කියන දේ, ගැටීම කියන දේ. චිත්තසංතානයක බොහොම ඉක්මනින් ඇතිවෙන දෙයක්. Tamanට අකමැති දෙයක් සිදු වූ සැනින්ම ඇතිවෙන හිතට නුරුස්නා සහගත ස්වභාවයේ ද්වේෂය. කෙනෙකුට ඇතිවෙන දුක කියලා කිව්වට එතන පවතින අකමැත්ත, ගැටීම කියන දේ ද්වේෂය. ඒ නිසා ජීවිතේ බොහෝ අවස්ථාවල ලෝභය වගේම ප්‍රධානම ඇති වෙන දෙයක් තමයි ද්වේෂය කියන දේ. මේක විවිධ ස්වරූපෙන් ඇති වෙන්න පුළුවන්. දුකෙන් ඉන්නවා, කනස්සල්ලෙන් ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. ඒ ද්වේෂය තමයි. රටේ පවතින දේවල් ගැන හිත මේ වගේ දේවල් නිසා මෙහෙම වෙනවනේ කියලා තරහින් ඉන්න පුළුවන්. ඒත් හිතේ පවතින ද්වේෂය තමයි. එතකොට මේ ශාසනයේ දැන් මේ සමතය විපස්සනාව කියන දේ කෙනෙකුට මොනතරම් උපකාරී කරනවද කියනවනම් එතකොට මේ ධර්මයන් පිළිබඳව පරිඥාය අවබෝධ කරගෙන පිරිසිදු දැකගෙන මේ දේවල් ප්‍රහාණය කරන්නට එයාට උපකාර වන දෙයක් තමයි සමත සහ විපස්සනා කියලා කියන්නේ. ඒකට සමතේ කරන ප්‍රධානම කෘත්‍යය තමයි ද්වේෂය කියන දේ තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගන්නට උපකාර කරනකම විපස්සනාවෙන් සමුච්ඡේද වශයෙන් ඒක ප්‍රහාණය කරගන්නට උපකාර කරනවා. හරියට අපි අර රාගය ගැන කතා කළා වගේම. කසපාම දැන් එතකොට අපිට පේන තියෙන සමහර උදවිය කියනවා මේ හරියට තරහ යනවා ටිකක් ගිහලා භාවනා කරන්න ඕන කියලා. එතකොට ගිහිල්ලා මොකක් හරි භාවනාවකුත් කරනවා. දැන් ඔහු දන්නේ නැහැ ද්වේෂය කියන්නේ මොකක්ද කියන එක. ද්වේෂයේ යතහ භූත තත්වය කියන එක දන්නේ නැහැ. ඊළඟට ඇයි මේ ද්වේෂය හටගත්තේ කියන එක ගැන අවබෝධිකුත් නැහැ. එහෙම කිසිදු අවබෝධයකින් තොරව දැන් කුමක් හෝ කමඨහනක් වඩනවා ඇයි මේ තරහ යන එක පාලනය කරන්න, ද්වේෂය දුරු කරන්න කියලා. සාර්ථකයිද මේක? මේක ඇත්තටම මේ తాවකාලික සහනයක් ලබා ගැනීමක්. යම්කිසි රෝග නිදානයක් නිසා උත්සන්න වූ රෝගයක රෝග ලක්ෂණයක් විදිහට ඔබට උණ හැදෙනවා. උණ හැදුනහම ඔබ පෙන්ඩෝල් දෙකක් බීලා ඉන්නවා. එතකොට දැන් පෙන්ඩෝල් දෙක බීමෙන් වෙන්නේ මොකද්ද? මේක తాවකාලිකව අර උණ ගතිය අඩු වෙලා වේදනානාශකයක් විදිහට ඒක ක්‍රියාත්මක වෙන දේ පමණයි. ඒකෙන් කියන්නේ ඔබේ රෝගය සුවපත් වුණා කියලා. ආපහු ඒ රෝගය උස්සන්න වන්නට පුළුවන්කම තියෙන, අනිවාර්යෙන් උස්සන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ඔබ ගිහිල්ලා මේ තරහ යනවා කියලා හිතාගෙන ඔබ ගිහිල්ලා ඒකට සුදුසු කමටහනක් වඩනවා, මෛත්‍රී කරනවා කියන දේ. ඒක ඒ අවස්ථාවට හොඳයි. ඔබේ හිතේ තරහ යනවා කියන කම తాවකාලිකව නැති කරගන්න හොඳයි. හැබැයි ඔබ තරහ ගන්න තැන තියෙන හේතු ටික ඔබ ඒ විදිහටම තියාගෙන ඉන්න නිසා. එතන අර පරිඥා කෘත්‍යයක් නැති නිසා. ද්වේෂය කියන්නේ මොකද්ද? ඒක කොහොමද හටගත්තේ? ඒක කොහෙන්ද ආවේ? මොන වගේ තැනකද ඒක ඉපදුනේ? මේ පරිසරය ගැන ඔබ දන්නේ නැතිකම නිසා ඔබට ඒක නැවත නැවත ඇවිල්ලා පීඩාවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් කාටවත් පන්සලකට ගිහිල්ලා පැත්තක වාඩි වෙලා ඉන්නකොට ද්වේෂයෙන් පීඩා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙම නැතිනම් ගහක් කැලේක ගහක් මුලකට ගිහිල්ලා ඉන්නකොට ද්වේෂයෙන් ඇවිල්ලා පීඩා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. හැබැයි ආපහු අර භාවනාව ඉවර කරලා නැගිටලා එනකොටම මොකද වෙන්නේ? එනකොටම අර අකමැති දෙයක් වෙච්ච ගමන් ආයෙ කිපීම ඇති වෙනවා. ආයෙ තරහ යනවා. එතකොට අර අච්චර වෙලා කරපු දෙයින් ඇති පළක් ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි පරිඥාව නැතිකම. එතන අර වටපිටාව මේක ඇති උනේ ඇයි? මොන වගේ දෙයක් නිසාද කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් නැහැ. නිසා උත්සාහවත් වෙලා තියෙන්නේ අර එක කොටසක් කරන්න විතරයි. හැබැයි ඒක කොටසක් කළාට අර ඒකට තියෙන මූලය තාම ඔබ ළඟ තියෙනවා. ඒ නිසා ඒක නැවත නැවත දලු දානවා. උඩින් කප්පාදු කරලා විතරක් වහන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. අන්න ඒ නිසා තමයි මේ පරිඥා කෘත්‍ය වැදගත් වෙන්නේ. අපි හැම වෙලාවකදීම තරහ පවත්වන්නේ කෙනෙක්, දෙයක්, පුද්ගලයෙක් කියලා ගන්න දැඩිව ග්‍රහණය කරගන්නකම. දෙයක් කියලා කියන දෙයට සාපේක්ෂව වඩා වැඩියෙන් ඇති පුද්ගලයෙක් කියන තැනක. ගල් කැටයක කකුල හැප්පිලා ලේ ගලන්න වැදුනොත් පාරක්. අපි ගිහිල්ලා පහුවදත් ගෙදර ඇවිල්ලා කල්පනා කර කර ඉන්නේ අර ගල මගේ කකුලේ හැප්පුණා දෙන්න ඕන හොඳ වැඩක් කියලා අපි කල්පනා කරන්නේ. හැබැයි එක මිනිස්සෙක් අපිට කට්ටින තැනක පුංචි පාරක් ගැහුවොත් ලේ එන්න ඕනෙත් නැහැ. පුංචි පාරක් ගැහුවොත් ගහන්න ඕනෙත් නැහැ. මොනවා හරි වචනයක් දෙකක් කිව්වොත් කොච්චර කල් කල්පනා කරයිද? අර මිනිස්සයා මට මෙහෙම කිව්වා, මට මෙහෙම දේවල් කරා, මට ගැහුවා, මට බැන්නා, මේ ගැන කොච්චර ඔබ හිතයිද? ආයෙ දැක්කත් ඒ මිනිස්සයා දිහා මූණවත් බලන්නේ නැතුව යනවා. ඊළඟ දවස් යනකොට අර ගල් කැටේ දිහා බලන්නේවත් නැතුව එතනින් තරහෙන් යන්නේ නැහැ නේ ඔබ. හැබැයි අර විදිහේ දෙයක් වුණාම අර මිනිස්සයා ගැන තරහෙන් යනවා. මොකද්ද වෙනස? පුද්ගල සංඥාව. මේක කලේ පුද්ගලයෙක්, තව කෙනෙක්. කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ පැත්තේ. එතකොට ඒක ඇති කරගත්ත වටපිටාව පිළිබඳව තමන් දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකම තියාගෙන අපි ගිහිල්ලා කොච්චර తాවකාලික පැලස්තර යෙදුවත් මේක දුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසා අපි දුරු කරගන්න ඕනේ අර පුද්ගල බව.
දුරු කරගන්න ඕනේ ලෝකෙට වටිනාකමක් දෙන මානසික මට්ටම. අන්න ඒ මට්ටම දුරු කරගත්තට පස්සේ තමයි අපිට මේ ද්වේෂය නූපදින ස්වභාවයට පත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ ද්වේෂය නූපදින බවට පත් කිරීම තමයි මේ ශාස්ත්‍රයේ තියෙන විශේෂත්වය. කසපහමනේ දැන් ද්වේෂයේ සම්බන්ධයෙන් කතා කරනකොට අර පුද්ගලත්වයත් එක්ක අපිට ඇති වෙනවා අර කල්පනා කර ඒ පිළිබඳව අමනාප සිතිවිලි ඇති කරගෙන ක්‍රෝධය, බද්ධ වෛරය වගේ මට්ටමට යනවා. හැබැයි දැන් අපි දේවල් සම්බන්ධයෙන් ගත්තොත් අපි අකමැති දේවල් තියෙනවා. පැහැදිලිව මෙතන ද්වේෂය තියෙනවා. හැබැයි ඒවත් එක්ක අර බද්ධ වෛරය වගේ මට්ටමින් යන්නේ නැහැ. මොකද බද්ධ වෛරය වශයෙන් යන්න කරුණක් නැහැ. පුද්ගලයොත් එක්ක යනකොට ද්වේෂය කියන එක වෙනස් ස්වරූපයකින් එනවා. ඒ කියන්නේ ඊට වඩා ටිකක් දියුණු වෙච්ච මට්ටමක්. හැබැයි සාමාන්‍ය දේවල් එක්ක යනකොට තරමක වෙනස්කමක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ද්වේෂය වැඩි වෙන්න බැහැ කියන එක. හැබැයි සාමාන්‍යයෙන් ද්වේෂය කියන ගතිය පවතිනවා. ද්වේෂය කියන ගතිය දැන් අර සාමාන්‍යයෙන් දෙයක් පුද්ගලෙ කියලා ඇති වෙන තැනකදී සාපේක්ෂව ගත්තහම පුද්ගලයා කියන දේ තුල වැඩි. හැබැයි දෙයක් තියනවා කියලා වටිනාකමක් නොවටිනාකමක් තියනවා කියලා ගන්න තැනකත් එතනක් තියෙන මෝඩකම තියෙනවානේ. ඒ මෝඩකම තියෙන නිසා එතනක් ද්වේෂය නැතුව නෙමෙයි. දැන් කෙනෙකුට අකමැති සද්දයක් තියෙන්න පුළුවන්. අකමැති මේ සද්දයක් ඇහෙනකොට එයාට ද්වේෂය උපදිනවා. එතකොට අකමැති ගන්ධයක් තියෙන්න පුළුවන්. එයාට ඒ ගන්ධය එනකොටම එයා අකමැත්තෙන් නහය හකුලෝගෙන මූණ හකුලෝගෙන එයා ඒකට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට ඒද ද්වේෂය තමයි. ඒ තරහ තමයි. ඒත් පටිගය තමයි. හැබැයි අපි ඒක අර තරම් හිතන්නේ නැති වුණාට එතනත් ඒක පවතිනවා. ඒක නැතුව නෙමෙයි. නමුත් අර සාපේක්ෂව අපි ගත්තාම පුද්ගල සංඥාවත් එක්ක මේක අර බද්ධ වෛර මට්ටමකින් වැඩි වෙලා යන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී සාපේක්ෂව ගත්තාම බොහෝ අවස්ථාවල අපිට අඩු බවක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකේ වෙනස ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕනකම තියෙන මේ පුද්ගල සංඥාව මත වැඩි වෙන වෙනසක් තියෙනවා. දැන් කොහොම කරත් ද්වේෂයට පදනම් වෙලා තියෙන්නේ මොකද්ද? පුද්ගල සංඥාව කෙනෙක් කියලා ගන්නාකම දෙයක් තියනවා කියලා අකමැති ස්වභාවයෙන් යුක්ත දෙයක් තියනවා කියලා හිතනකම. අකමැති පුද්ගලයෙක් සහ අකමැති දෙයක්. මේක මත තමයි මේ ද්වේෂය පවතින්නේ. හැබැයි අපිට පේනවා නම් මේ දෙයක පැවැත්ම කියන දේ තුල තියෙන යථාර්ථය ගැන අපිට පිරිසිදු දකින්න පුළුවන් නම් මේ ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව ලෝකේ ඇත්තටම සිදුවන સિદ્ધාන්තය පිළිබඳව අපිට දකින්න පුළුවන් නම් දැන් ද්වේෂයට පදනමක් නැහැ. ද්වේෂය උපදින්න පදනමක් නැහැ. යම් තැනක නම් තරහ ඉපදුනේ තරහ උපදින තැනට දැන් හේතුවක් නැහැ. මොකද තරහ උපදින්න කෙනෙක් හෝ දෙයක් හම්බ වෙන්නේ. අපිට පේන්නේ හේතු නිසා ස්කන්ධ ටිකක් හටගෙන හේතු නැතිවීමෙන් මේ ධර්මතා ටික නැතු වෙලා යනවා. මෙන්න මේ ටික අපි දකිනකොට අර ද්වේෂයට, අමනාපයට, තරහට දැන් පැවැත්මක් නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා අපිට සම්පූර්ණ පුළුවන්කම ලැබිලා තියෙනවා අර ද්වේෂය නොහට ගන්න බවට පත් කරන්නට. ඒක කරන්න පුළුවන්කම තියෙන විපස්සනාවෙන්. හොඳටම තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක ඔක හිතන්න බෑ. ඒ නිසා ඔබේ හිතට තරහ නැවත නැවත පීඩා කරනකොට අන්න එතනදී අවශ්‍යයි සමතේ. දැන් ඇවිස්සලා තියෙන ඔබේ හිත දේශයෙන්. සමතේ තුලින් ඒක යටපත් කරනවා. යටපත් කරලා අර විදිහට ප්‍රතිකර්ම කළා අර මුලම ගලවලා ඉවත් කළා දානවා විපස්සනාවෙන්. ඒ නිසා පරිඥා ප්‍රහාණය, පරිඥා පහාන කියලා දැක්වෙනවා. පරිඥාව සහ ප්‍රහාණය කියන මේ අංග දෙකම ඊටාම වැදගත් වෙනවා සමතේ තුලින් සහ විපස්සනාව තුලින් අපි ලබන මේ අකුසල ධර්ම, කෙලෙස් ධර්ම ප්‍රහාණය කිරීමේදී. පුහුදුන් චිත්තසංතානයන් හරියට මද සුළඟටත් සැරෙන ලපළු වගේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මානයෙන්, මදයෙන්, ප්‍රමාදයෙන් මේ විවිධ කෙලෙස් වලින් පුහුදුන් චිත්තසංතානයන් සැලෙනවා. කසපහඳුරුල් මතක් කළේ බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මපදයේ ගාතාවක් ආශ්‍රයෙන් හරියට මාළුවෙක් ගොඩට දැම්මට පස්සේ මේ අත සැලෙනවා වගේ මේ සිත අරමුණුත් එක්ක සැලෙනවා. මේ හිත හදා ගන්නට ඕන. හිත හදාගත්තේ නැති හින්දායි මෙච්චර සංසාරයක් සැරසනන්නට උනේ. බුද්ධෝත්පාද කාලේ ලැබිච්ච වෙලාවේ, ධර්මය අහන්න ලැබිච්ච වෙලාවේ අද මේ හිත හදාගන්නේ නැත්තම් ආයේ කවදද අපි මේ හිත සකස් කරගන්නේ? අන්නේ ඒ ඔබගේ චිත්තසංතානයන් සකස් කර ගැනීමට අවශ්‍ය උතුම්ම ධර්මෝපදේශයන්, ඒ උතුම්ම දහම් කරුණු සම්බන්ධයෙන් තමයි අපි මේ සාකච්ඡා කරගෙන ඉන්නේ. සමත විපස්සනා පිළිබඳව කතා කරනකොට මේක මහා පුතුල මාතෘකාවක්. බුදුදහමෙහි හදවත පිළිබඳව කතා කරන්න තියෙන මාතෘකාවක්. අපි ඉදිරි සතියේදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. බෞද්ධ පින්වුතුන්ට ඉතාමත්ම වැදගත් තේමාවක් නිසා මේ සම්බන්ධයෙන් එකින් එක අරගෙන විස්තරාත්මකව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට මේ සාකච්ඡා මණ්ඩපේ නිමවට පත් කරනවා.
අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේට අපි ඊටමත් කෘතවේදීව ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද මේ වැඩසටහනේ දායකත්වයෙන් කටයුතු කරනවා මහනුවර අංගම්පිටිය පාර මැදබෝල පදිංචි යමුනා වික්‍රමරත්න මහත්මිය සහ දූ දරුවන් විසින් බලාපොරොත්තු වෙනවා මහනුවර අංගම්පිටිය පාර පදිංචිව සිට වසර 3කට පෙර කාල යාත්‍රා කළ තමන්ගේ ස්වාමි පුත්‍රයාණන් වන සරත් ගම්මුල්ල මහත්මයාට සහ එච්.සී. වික්‍රමරත්න එස්. වික්‍රමරත්න කියන මව්පියන් අශෝක වික්‍රමරත්න සොහොයුරා ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාති හිතයිශීනට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මේ හැම ආකාරයකින්ම මේ උතුම් ධර්ම සාකච්ඡාවන් සිදු කිරීමෙන් බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය සඳහා අවස්ථාව සලසාලීමෙන් මේ සත්පුරුෂ ක්‍රියාව තුළින් රැස් කරගත්ත මේ උදාර පුණ්‍යලාභයන් ලෝක ශාසනය ආරක්ෂා කරන ඔබ අප ආරක්ෂා කරන දෙවියෝ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන ඒ සඳහන් කළ ඥාතීන් ප්‍රධානව ඔබ නමින් මිය පරලොව ගිය මෙලෝ පරලෝ ගත වර්ග පරම්පරානුගත සියලුම ඥාති හිතයිශීනුත් පින් කැමැති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකකනං ඉන් මිදී සුවපත් වී සැපයෙන් සැපතටපත් වෙත්වා. ලෞතුරු නිවනින් සැනසීම ලබත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ටත් පවුලේ දූ දරුවන් ඇතුළු සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සදේවක ලෝකයටත් තුනුරුවන්ගේ සරණින් පින් බෙලෙන් දෙවරක වරණින් නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පන්නිය සැලසේවා. ලැබුවා වූ නව වසර තුනුරුවන්ගේ සරණින් ධර්මානුකූල සිතුම් පැතුම් දියුණු වෙන නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්ත සුබ නව වසරක් වේවා. දෙලොව යහපත් වේවා. ලෞතුරු ශාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.